Amanta Cakkavalesu Atra Gaccantu Devata Saddhammang Munirajas Sunantu Sagga Mukhadang Dhammasavana Kalo Ayang Badanta Dhammasavana Kalo Ayang Badanta Dhammasavana Kalo Ayang Badanta Sadhu Sadhu Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Sadhu Sadhu Panchime Bhikkhave Upadanakkhandha Katami Panchi Seyatidang Rupupadanakkhandho Vedanapadaanakkhandho Sanyupadanakkhandho Sankarupadanakkhandho Viññānupadanakkhandho Yatra bhikkave ariya savako imisang pancannang upadanakkhandhanang Samudayanca attagamanca assadanca adinevanca nissarananca yatha bhutang pajanati ayang uccati bhikkave ariya savako sotapanno avinipata dhammo niyato sambodhi parayano thi sadhu 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 Saddha Sampanna Karnika Pingatni ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙහි ස්වදේශීය සේවය මගින් දෛනිකව දායක පින්වතුන්ගේ අනුග්‍රහය මත විසුරුවා හරින් ලබන අද දිනේට නියමිත ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ පින්වතුන් සූදානම් වී සිටින්නේ. මෙදිරිය තුල සිටින පින්වතුන් වෙන්න දේශීය වාසයෙන් විදේශීය වාසයෙන් මේ අවස්ථාවේහි මෙම ධර්මය ශ්‍රවණය කරනු ලබනවා. අපි සියලු දෙනාම එකඟතාවයකින් යුක්තව ධර්මය ශ්‍රවණය කරමු. අද ධර්මානුශාසනාවේ මාතෘකාව සූත්‍ර පිටකයේහි සංයුක්ත නිකායට අයිති ඛණ්ඩක වර්ගයේහි සෝතාපන්න සූත්‍රයයි. සෝත කියන වචනය සැඩපහරට විවහාර කරනවා. සැඩපහරක් නොනැවති මහා සාගරයට ගලා බසිනවා. එමෙන්ම ආර්ය මාර්ගයට ආර්ය අෂ්ටාංගික මාර්ගයට සෝත කියන වචනේ විවහාර කරනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පත් වූ කියන අදහසයි සෝතාපන්න කියන වචනේ අදහස. ආර්ය ශ්‍රෝතයට පස්වීමෙන් උතුම් වූ නිර්වාණය සාක්ෂාත් වෙනවා. මේ සෝතාපන්න ඵලෙහි වටිනාකම එක අවස්ථාවක භාග්‍යතුන් වහන්සේ පඨවි සූත්‍රයෙන් උපමාවක් වදාළා තියෙනවා. මහණෙනි භාග්‍යතුන් වහන්සේ වදාරනවා මේ මහා පෘථුවියෙන් දෙබර 67ක් පමණ වූ කොටසක් අයින් කළොත් විශාල
මහා පෘථිවියද ඒ අයින් කරන ලද්දා වූ කුඩා කොටසද. ඒ අවස්ථාවේ වික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා ස්වාමීනි ඉවත් කරන ලද කොටස මහා පෘථිවියෙන් 100න් පංගුවක් නොවේ 10න් පංගුවක් නෙවෙයි 100,000න් පංගුවක් නොවේ ඉතා විශාලයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාරනවා ආර්ය මාර්ග සෝතසට සෝතාපන්න ඵලයට පත්තු ආර්ය ශ්‍රාවකයාගේ ගෙවි ගිය දුක්ඛ ඛණ්ඩය මහා පෘථිවිය වාගේ ඉතිරි කොටස කුඩා ගල් කැටත් වැනි කොටස් හත වාගේ එයද සෙල්වෙමින් පවතිනවා කියලා. මේන් අපිට පෙනෙනවා සෝතාපන්න ඵලයටපත් වීම ජීවිතයක මහා අර්ථයක් සිදු කරන බව. සෝතාපට්ටි ඵලයටපත් වීමට සෝතාපන්න අංග දේශනාවේ සඳහන් වෙනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධම්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර්ය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති. අපේ භාග්‍යතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා අන්‍යයන්ට කරුණාවෙන් ධර්ම දේශනා කරවා දාලා. ඒ නිසා උතුම් පරම කල්යාණ මිත්‍රින් වහන්සේ අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ ඒ භාග්‍යතුන් වහන්සේගේ වදාළ ධර්මය අපි ශ්‍රවණය කරන මොහොත කල්යාණ මිත්‍ර ආශ්‍රයත් සද්ධර්මයක් ශ්‍රවණයක් කියන අංගයන්ට එක් වෙලා තියෙනවා. ඒ ධර්මය හොඳ එකඟතාවකින් යුක්තව නුවණකින් යුක්තව ශ්‍රවණය කිරීමෙන් යෝනිසෝ මනසිකාරය පිහිටනවා. හිතකය දෙක තුලින් නොහොත් ස්කන්ධ පංචකය තුලින් පරියාප්ති ධර්මයේ ප්‍රතිපත්ති කොට වාසය කරනවා නම් ධර්මානුධර්ම ප්‍රතිපත්තියකේ දෙනවා. මේන් සෝතාපට්ටි ඵලයට පත්විය හැකි බවයි සාත්විය හැකි බවයි දේශනාවේ සඳහන් වෙන්නේ. මේ සඳහා මේ අවස්ථාවේදී අපි ඉදිරිපත් කරපු සෝතාපන්න සූත්‍ර ධර්මයේහි මාතෘකා පාඨයේ දෙස බලමු. පංචමී වික්කවේ උපාදානස්කන්ධා කතමී පංචි. මහණෙනි උපාදානස්කන්ධ උපසකි කවරේදයක් සේයතිදං රූපෝපාදානස්කන්ධෝ වේදනෝපාදානස්කන්ධෝ සංඤ්ඤෝපාදානස්කන්ධෝ සංකාරෝපාදානස්කන්ධෝ විඥානෝපාදානස්කන්ධෝ. රූපෝපාදානස්කන්ධය, වේදනෝපාදානස්කන්ධය, සංඤ්ඤෝපාදානස්කන්ධය, සංකාරෝපාදානස්කන්ධය, විඥානෝපාදානස්කන්ධය. යතෝකෝ භික්ඛවේ අරිය ශාවකෝ ඉමේ සම්පංචන්න උපාදානස්කන්ධානං සමුදයංච අත්තගමංච අස්සාදංච ආදිනවංච නිස්සරණංච යථා භූතං පජානාති. මහණෙනි ආර්ය ශ්‍රාවක තෙමේ මේ පංච උපාදානස්කන්ධෙහි හට ගැනීමත්
අෂ්ටාංගමයක් ආස්වාදනයක් ආධිනවයක් නිස්සරණක් තත්තුසේදනීද අහං උච්චති භික්ඛවේ ආර්ය ශාවකෝ සෝතාපන්නෝ අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝති. හෙතෙමි සිව්වපායෙහි නොවැටෙන ස්වභාවය ඇති සම්බෝධියට පත් වෙන ධර්මයේ නියතෝ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයයි කියනු ලැබේ කියලා පැහැදිලි කරලා තියෙනවා මේ දේශනාවේ. ඒ නිසා මෙතන විශේෂ අවධානය අපේ යොදන්නට ඕන කරනවා මේ පංච උපාදානස්කන්ධي හට ගැනීමත් නිරුද්ධ වීමත් ආස්වාදනයක් ආධිනවයක් නිස්සරණයක් ඇති හැටි තේරුම් ගැනීමට පළමු අවස්ථාව රූප උපාදානස්කන්ධය. රූප කියන වචනය බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා තියෙනවා සතරමා භූතීන්ගෙන් හටකද්දී රූප කියන විවාහාරයෙන්. ඒ වගේම කිංච භික්ඛවේ රූපං වදේත රූපතිති කෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. රූපේ කවරේ දෙයක් බිඳෙන අර්ථයෙන් රූපයයි කියනවා. මේ අර්ථ දෙක අපි එකතු කරනකොට සතරමා භූතයෙන් හටගත් දේ ඒකාන්ත කොට ක්ෂණික වශයෙන් සම්පති වශයෙන් බිඳියේමයි මේ රූපේ කියන අර්ථය. එය භාග්‍යවතුන් වහන්සේ වදාරනවා 11 ආකාරයකට බෙදලා. අතීත රූපය, වර්තමාන රූපය, අනාගත රූපය, අධ්‍යාත්මික රූපය, බාහිර රූපය, රාළු රූපය, සේන රූපය, හීන රූපය, ප්‍රනීත රූපය සහ දුර රූපය, ළඟ රූපය කියලා. මේ 11 ආකාරය අපි තෝරා ගන්නට අපි පොඩි උදාහරණයක් කරන් බලමු. සහල් ටිකක් භාජනයකට දමලා වතුර ටිකක් වත් කරලා ලිපක තියලා රත් කරනවා. හාල් කියන්නේ අංශු මාත්‍ර රාශියක එකතුවක්. ඉතාසියුම් අංශු මාත්‍රේ පවා පද කරන කුඩු කරන ස්වභාවයෙන් යුක්තයි. යම් ක්‍රියාත්මක බවක්. අංශුයි කියන තැන නතර වුණු බවක් නෙමෙයි. ඒ පද කරන කුඩු කරන ස්වභාවයේ බලය එතන ක්‍රියාත්මකයි. වතුර බින්දුවක් මේසේ තරම් ඇඟිල්ලෙන් පිරිමැද්දොත් හුමාලෙට යනවා. ඉතා සියුම් අංශයක තුතන අපි වතුර කියනවා. නමුත් අර ඉතා සියුම් අංශ කියන අවස්ථාව ගලන වැగిරෙන ස්වභාවයෙන් යුක්තයි. ඉතා ක්‍රියාකාරී බව ආපෝ නමින් හඳුන්වනවා. තේජෝ දවන තවන ස්වභාවය, වායු තල්ලු කරන සොලවන ස්වභාවය, මෙන්න මේ හතර ආකාර ක්‍රියාව තමයි අපි අර උදාහරණින් මතක් කළේ. දැන්
පළමු පැවති හේත් ස්වභාවයේ තවදුරටත් නොපැවතිලා. කියන්නේ හාල් කියලා නමින් විවහාර කරන අවස්ථාව නොපැවතිලා. තවත් ඵලයක් ඇති කරන හේතුව නිසා ඒ ඵලය ඇති වෙනවා. ඒකට අපි කියන්නේ බත් කියලා. හාල් බත් උනා නිමි. හාල් නොපැවතුණා බත් ඇති කරවන්නා වූ හේතුනේ ඒ ඵලය තමයි බත්. බත් ආහාරයට ගත්තොත් කටේ කෙල වලින් මිශ්‍ර වෙලා දත් වලින් හැපිලා ඕජාවක් වශයෙන් ආමාශගත වෙනවා. බත් නොපැවතුණා. ඕජාවක් ඇති කරවන්නා වූ හේතුවක් ඇති වෙලයි බත් නොපැවතුනේ. ඒ හේතුවේ ඵලය තමයි ආහාර ඕජාව. ආමාශගත ආහාර ඕජාවට ශරීරයේ උෂ්ණය ලැබෙනකොට ඕජාවෙත් එක්ක උෂ්ණය එකතු වෙලා වාතය උපදිලා ඕජාව පෙරලෙනවා. මේ ඕජාව නොපැවතිලා කොටස් ගණනාවක් හැදෙනවා. ඒවට හේතු නිසා තමයි මේ කොටස් හැදෙන්නේ. කේස් ලොම් නිය ඔය විදිහට අපි විවහාර කරනවා සම්මාස්. ඒ දේවල් එක්සනිකව දිරනවා නොපවතිනවා. අවසානයේ සංතති වශයෙන් මුළු රූපස්කන්ධෙම නොපවතිනවා. දැන් පස් ඇති කරන හේතුව නිසා තමයි පස් හැදෙන්නේ. පස් හිරු එළිය හුලඟ වාතේ නැවතත් මේ හතරාකාර ක්‍රියාවක් නොපවතිලා අන්නාකාරයක් උපදිනකොට අපි කියනවා විහාල් කියලා. නමුත් පළමු අවස්ථාව නොවි. මෙන්න මේ උදාහරණය තුලින් අපි තේරුම් ගන්න ඕනේ බත් කියන අවස්ථාවට අතීතෙන් ආව නෙමෙයි. හාල් වලින් ආව නෙමෙයි. පැමිණියා නොවි. බත් අනාගතයට ඕජාවට ගියා නොවි. නම් නැහැ නොවේයි ඇති කරන හේතුවක් ඇති වෙනකොට ඵලය ඇති වෙනවා. තියනවා නොවේයි ඒ හේතුන්ගේ ඵලය නිරෝධ වෙනවා. මේ නිසා නැතේ කියන දෘෂ්ටියකට අපි වැටෙන්නේ උච්ඡේද දෘෂ්ටියකට වැටෙන්නේ හේතු නිසා ඵලයක් ඇති වෙන නිසා. ඇතේ කියන தත්යකට එන්නේ නැහැ ඵලේ නිරෝධ වෙන නිසා. මේ හේතුවක් ඵලයක් නිරෝධයක් කියන අවස්ථාව තමයි මේ රූප ධර්මයේ යථාර්ථය. රූප උපාදානස්කන්ධයක් වෙනකොට රූපේ ස්වභාවය ඒ රූපේ කෙරේ යම් සිතුවිල්ලට හැඟීමක් ඇති වෙනකොට රූපේ ප්‍රත්‍ය කරගෙන හැඟීමක් ඇති වෙනකොට රූපස්කන්ධ. නමුත් මේ හැඟීමට ආශ්‍රව උපාදානින් යුක්ත වෙනකොට අපි කියනවා රූප උපාදානස්කන්ධය. භාග්‍යවතුන් වහන්සේ උපාදාන සූත්‍රයේ වදාළා තියෙනවා. මේ විදිහට අපි රූප උපාදානස්කන්ධය කියන එක තෝරා ගන්න ඕනේ. ඊළඟ අවස්ථාව වේදනා උපාදානස්කන්ධය. දේශනාවේ අපිට පෙන්නලා තියෙන්නේ පස්සපච්චය වේදනා කියලානේ. ඇස කන දිව නාසය ශරීරය කියන මේ ප්‍රසාදයන්ට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් හමු වෙනවා. ඒ තැන යම් හමුවීමක් ඇති වෙලා නැති වෙනවා. ඒ ආරම්භය සිහිවීමක් නිසා දැන ගැනීමක් වෙනවා. මේ කාරණය චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. රූප දැන ගැනීමක් ඇති වෙනවා. ඒ විඥානයේ තුල නේද එහෙනම් පෙනීම හා පෙනෙන දේ කියලා පිළිගැනිල්ලක් වෙන්නේ. තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා. මේක වේදනා ස්කන්ධය. ඒ හේතු ඇති වෙනකොට සැප දුක
උපේක්ඛා කියලා වේදනා ස්කන්ධයන් ඇති වෙලා නැති වෙනවා. නමුත් රූපේ තියෙනවායි කියලා පිළිගත්තා වගේම ආශ්‍රව සහිත උපාදානයකටපත් වුණා වගේම වේදනාව තියෙනවායි කියලා පිළිගන්නකොට වේදනා උපාදානස්කන්ධය. වේදනාව එක්කලාම හැඳිනීමක් පහළ වෙනවා. අහවල් කාරණේ ආරම්භයයි මේ වේදනාව. ඒ දෙයක් කෙනෙක් කොට පිළිගන්නකොට සංඥා උපාදානස්කන්ධය. සංකාර සංස්කරණය කරනවා. රාජ්‍ය බවක් දෙයක් වශයෙන් පිළිගන්නවා. එතකොට අපි කියන්නේ ලෝභ, දේශ, මෝහ ආදී තවත් චෛතසික ධර්මයන් ඔතෙන් එකතු කරනවා. ඒ නිසා සංකාර උපාදානස්කන්ධය මේ කරුණු ටික එකතු කරලා දැනගත්ත අවස්ථාව මමයි මට හමු වෙන කාරණේයි කියලා දැනගන්නේ විඥාන උපාදානස්කන්ධය. මෙන්න මේ විදිහට පංච උපාදානස්කන්ධයක් පහළ වෙනවා. මේ පංච උපාදානස්කන්ධයන් ඇති වෙමින් නිරුද්ධ වෙනවා. නමුත් ඇති වෙමින් නිරුද්ධ වෙනවායි කියන දැකීමක් ඇති වෙන්නේ නැහැ. ඇතිවීම සමුදය අත්ංගමේ නිරුද්ධ වීම. එහෙම ස්වභාවයක් නොවේ පිළිගැනින්නේ ඇති බවක් ආස්වාදනයක් එතන වෙන්නේ. නමුත් භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ ප්‍රසාදයක්, ගෝචරයක්, විඥානයක්, ස්පර්ශයක්, වින්දනයක්, උපාදානියෝ ධර්මිය. ඒ ධර්මයන්ට අවිද්‍යාව තෘෂ්ණා දෙක එකට එකතු වෙනකොට උපාදානස්කන්ධයක් වෙනවා. යම් තෘෂ්ණාවක් අරඹය ප්‍රත්‍යයෙන් උපාදානයක් වෙනවා නම් උපාදාන ප්‍රත්‍යයෙන් නැවත කර්ම සැකසෙනවා නම් භව ප්‍රාදාන පච්ච භව භව පච්ච ජාති නැවත උපතකට හේතුවක් වෙනවා නම් මේක තමයි දුක් රැසෙහි ඉපදීම, දුක් රැසෙහි පැවැත්ම. බුදුරජාණන් උපමාවක් පදාරනවා දරගල් 20ක් 30ක් 40කින් මහා ගිනි කඳක් ඇවිලෙනකොට පුරුෂයෙක්ට වියලි තන ගොම දර එකතු කරනකොට ගින්නට ආහාරය ලැබෙනකොට නැවත නැවතත් ඇවිලෙනවා. ඒ වාගේ උපාදානයන්ට විසී වූ මේ ධර්මයන් කෙරෙහි අවිද්‍යාව තෘෂ්ණාවෙන් ඇලෙනකොට නැවත නැවතත් දුක් රස ඇති කරවීම වෙනවා. ඒ ගිනි කඳට නැවත වියලි තන, වියලි ගොම, වියලි දර එකතු නොවනකොට එළු ගිනි කඳ නිවි යනවා. නැවත ගින්නට ආහාරයක් නොලැබෙන හින්දා. නිසා උපාදානයන් විසේ ආස්වාදනය නොවෙනවා නම්, ඒ දෝෂය දකින්නවා නම් තණ්හාවක් ඡය වෙනවා, උපාදානී නොවෙනවා, කර්ම රැස් නොවෙනවා, ජාතියක් නොවෙනවා, දුක් රැසී ගෙවි වෙනවා. මේ නිසා අපි මේ උපාදානීහි ආස්වාදයක්, ආධිනවයක්, නිස්සරණයක් තතුසේ දෙකිය යුතුමයි. බලන්න ජීවිතයක් නෑර ජීවිතයක් කාය කම්ම මේ වායු ධාතුව මුල් කොට චේතනාවෙන් සතර මහා භූතයෙන් රාශි වූ කය ක්‍රියා කරනවා. තෘෂ්ණා දෘෂ්ටිමාන සහිත උපාදාන සහිත මම ක්‍රියා කරනවා කියලා. වචන කතා කරනවා. තණ්හාවෙන් කතා කරනවා, රාගෙන් කතා කරනවා, ක්‍රෝධෙන් කතා කරනවා, කපටිකමින් කතා කරනවා, ඊර්ෂ්‍යාවෙන් කතා කරනවා.
තෘෂ්ණා දෘෂ්ටි මාන සහිත වාචී කම්මයන් පැවැත්වෙනවා. උපාදානස්කන්ධ. කාය කම්මේ වාචී කම්මේ නිස්සබ්දව තිබුණා. මනෝ කම්මේ තෘෂ්ණා දෘෂ්ටි මාන සහිතව මන ඉන්ද්‍රිය බොල් කොට නැවත නැවත මනෝ කම්මේ පහළ වෙනවා. හිතේ ගමන් බිමන් යනවා. යාළු මුත්‍ර මුණ ගැහෙනවා. මුණ ගැහෙන බව පිළිගන්නවා. තරහ ක්‍රෝධයෙන් කටයුතු කරන බව පිළිගන්න වෙනවා. මේවා මනෝ කම්ම ස්වභාවයටපත් වෙනවා. ඒ කර්මයන් එතන ඇති වී නිරුද්ධ වූවත් එතන යම් ආස්වාදනයක් වෙලා තෘෂ්ණා දෘෂ්ටි මාන සංඛ්‍යාත අතහැරනකම නිසා නැවත ඇති කරවීමේ ශක්තියක් වෙලා තමයි ඒක නිරුද්ධ වෙන්නේ. ඒ තමයි මේ චිත්ත නියාමය. කටිතකට එකක් එකතු වෙලා ක්‍රියා වුණාට පස්සේ නැවත ඇති කරවීමේ හේතුවක් ඇති වෙලා ඒක නිරුද්ධ වෙන්නේ. යම් තැනකදී මේ ජීවිතේ ආයු කාලය ක්‍රියාත්මක ස්වභාවය අතහැරිලා යනකොට කාය කම්මේ වාචී කම්මේ අක්‍රිය වෙනවා. අවසානයේ මනෝ කම්මය සිද්ධ නොවෙනවා. මේක උස්නී සත්‍ය අවසන්. නමුත් නැවත ඇති කරවීමේ ශක්තිය හින්දා භව ගතිය නිසා උප්පත්ති භවය නිසා ශක්තියෙන් එතකොට ප්‍රතිසන්දිය කියලා උපතගෙන දෙනවා. ප්‍රතිසන්දි විපාකී කියන්න පුළුවන් ඒකට. කලලයක් ඇසුරෙහි කලල කියලා වචනේ මම මෙතන විවරය කරන්නේ දෙමව්පියන්ගේ රූප ධාතුන් එක් වෙන අවස්ථාවට ඒ සත්‍ය ඇසුරෙහි විඥානයක් පහළ වෙනවා. අපේ පොතෙහි පෙන්නනවා කාය දසක භාව දසක වස්තු දසක කියලා. ඊටාම සියුම් අවස්ථාවක්. රූප ධර්මයේ භවගතියට අනුව විඥානය පහළ වෙනවා. ඒකට අපි සංකාරපච්ච විඥානං කියන වචනේ විවහාර කරනවා. එතකොට උත්පත්තිය. එතනින් මෙහාට විඥානපච්ච නාම රූපං නාම රූපපච්ච සලආයතන. බලන්න. හිතක් ඇති වෙලා නැති වෙනකොට ඒ අර්ගය සිතුවිලි ඇති වෙනවා. ඒ සිතුවිලි ආයතන ගන්න හිතකින්. මේ නිසා සිතුවිලි හිතත් ඉපද නිරුද්ධ වෙනවා. ඒ ආකාරයට මෞගේ උදව්වෙන් ඇසට කනට දිවට නාසයට ශරීරයට හදවතට සියලු අංග ප්‍රත්‍යයන්ට අයිති රූපාංශු දිරදිරා යන කොටස වෙනකොට වැඩිපුර හැදෙනවා. මේ ආකාරයෙන් තමයි යම් තැනක මව් කුසින් මෑණියන්ගේ සම්බන්ධය අත්හැරලා මව් කුසින් බිහි වෙන්නේ. දැන් මෑණියන්ගේ සම්බන්ධය අත්හැරුණාට පස්සේ මවගේ සම්බන්ධය අත්හැරුණාට පස්සේ ප්‍රාශ්වාස ආශ්වාස වෙන්න ඕනේ. ආශ්වාස වාතයේ ලේ ධාතුවත් එක්ක සංයෝග වෙලා ඒක සීතල වලක්ව රක් කරනවා. ඒකේ බලය ශක්තිය ඇති කරනවා. ඒත් පේනහල්ල හදවත ප්‍රත්‍ය වෙනවා. මේ නිසා කෙතෙක් සීතල අපට යන්න ගියත් මරණයට යන්න ගියත් මේ උස්නිය නිසා පවත්වනවා. උස්නිය පවත්වන්න උපකාර වෙනවා. පැවැත්වීම නැවත නැවත උස්නිය ඇති කරවන්න උපකාර වෙනවා. අර තාම කුඩා කාලේ ප්‍රසාදයන්ට ඇස කන දිව නාසය ශරීරය කියන මේ ප්‍රසාදයන්ට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් හමු වීමේදී යම් ආකාර දැනගැනීමක් ඇති වෙලා එතන අත්හැරන අවස්ථාව බොහෝ කොට වැඩි. පස්සපච්ච වේදනා වෙනවා. නමුත් එතන අත්හැරෙනවා. ජීවිතේ ටිකක් මෙහාට එනකම් බලන්න. අනුකරණය වෙන කාලෙදී අනුකරණය කියන්නේ වැඩි හිටියෝ දෙමව්පියෝ එවිදින්න භාෂා උච්චාරණය කරන්න කෑම ටිකක් කන්න ශරීරය සුද්ධ පවිත්‍ර කරගන්න භාවිතා කරලා දෙනවා. හිතට භාවිතා විච ආකාරයට සිහිය පහළ වෙලා
වාතය උදව් කරගෙන ක්‍රියා වෙනවා. මේ පස්සපච්ච වේදනා වේදනාව ඇති වී නැති වූ තැනට වේදනාපච්ච තණ්හා කියන කොටස එන්නේ. භව ගතිය නැතිනම් සංසාරේ අත නොහැරුණු ගතිය ප්‍රත්‍ය වෙන මොහොතක් එනවා. ඔන්න එතන බුදුරජාණන් අටුවාචාරින් වහන්සේ පවා මෙතන පින්නවා අපට වේදනාව ඇති වෙලා නැති වෙනකොට අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව වෙනවා කියලා. තණ්හා උපාදාන භවෙ නිකම් වුණා නෙමෙයි අතරට අවිද්‍යා සංකාරයක් වෙනවා. අවිද්‍යාවෙන් සංඛාල වෙනවා අර වේදනාවට. ඒ නිසා මේක උපාදානස්කන්ධයක් වෙන්නේ වර්තමාන. දැන් ඒ මම කියනවා මම කරනවායි කියන රටාව මුළු ප්‍රවෘත්ති විපාකේ පුරාම සිද්ධ වෙනවා. ඉන්සා නැවත නැවතත් කර්ම භවයේ සකසනවා. ආයිත් හේතු සකසනවා නැවත නැවත ඵලයක් ඇති වෙන්න. මෙන්න මේ සිද්ධිය නිසා ඉපදෙමින් මැරෙමින් මේ ප්‍රවෘත්ති පැවැත්වීමක් වෙනවා. කොතනකවත් මේකෙන් නිදීමක් සිද්ධ වුණේ නැහැ. ඒ නිසා අපිට ආස්වාදනයක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් දැන් සැප වේදනාවක් විතර නොවෙනවා නම් සත්‍ය මේ තරම් හඹා යන්නේ නැහැ. ස්කන්ධයන්ගේ. නමුත් භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ ජීවිතයට එකතු කරගන්නා වූ අපි මේ සෑම සමස්ත ක්‍රියා තුළම ආස්වාදනීය වගේම ආධිනවයක් තියෙනවා කියලා අවබෝධ කරගන්න ඕනේ. ළඟම තියෙන ආධිනවේ මොකද්ද? ආස්වාදනයේ නොපැවතීමමයි. නමුත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් ආහාර ගැනීම, ශරීරය පිරිසුදු කිරීම, දුදරු ඇසුරු කිරීම, ගෙවල් දොරවල් හදාගෙන යම් ආස්වාදනයක් ලබන බව ඇත්තයි. නමුත් එහෙම ඉන්න පුළුවන්ද කියලා බලන්න. එතනම තියෙන ආස්වාදනයේ ක්ෂණික වශයෙන් සාන්තති වශයෙන් නොපැවතීමමයි. නමුත් ඒව නුවණකට නොපැමිණෙකම නිසා නැවත ආස්වාදනය ලබන්න හේතුවක් කරලා ඒක නොපවතින්නේ. අයි ගතියක් ඇති කරවලා ඒක නොපවතින්නේ. ඒ නිසා නොපැවතෙනකොට කායික වශයෙන් මානසික වශයෙන් දුක්ඛකට වෙහෙසකටපත් වෙනවා. කායික වශයෙන් කීවේ ආහාර වතුර ආදී දේවල් නොලැබෙන කොටත් සීත උෂ්ණ ආදීන් පීඩා විඳින කොටත් ශාරීරික දීර්ඝාංගයේ රෝග පීඩා ඇති වෙන කොටත් කායික වශයෙන් එතකොට වෙහෙසකටපත් වෙනවා. එමෙන්ම වෙහෙසටපත් වෙනකොට නැවත නැවතත් අර සිතේ ස්වභාවය වෙහෙස නිවා ගන්න යම් ක්‍රියාදාමයක් කෙදෙන එකයි. වෙහෙස නිවන්න තියෙන්න පුළුවන්කමක් නැහැ. මොකද ආස්වාදනයන් කරන අවස්ථාවේ ආස්වාදනය නොපවතුනේ ආස්වාදනය කරන්න ඕනකම ඇතිවයි. නැවත වතාවක්. කොයිතරම් කායික වෙහෙසකට ආවත් නැවත කායික වෙහෙස වළක්වලා සන්තෝෂයෙන් ඉන්න ඕනේ කියන ක්‍රියාදාමයන් මේ හිත ගන්නවා. ඒක එක්තරා හේතුඵල ධර්මයක්. මහන්සියලා ආයත ආස්වාදනයට ආවත් ආයත නොපවතිනවා. මේ නිසා තමයි විපරිණාම දුක්ඛය, දුක්ඛය, සංඛාර දුක්ඛය කියන අර්ථයන් දේශනාවේ වදාරලා තියෙන්නේ. ආස්වාදයේ ආධිනවයක් තියෙනවා. මේ විදිහට ජීවිතේ ගත වෙගෙන යනකොට ජරා ව්‍යාධියන්ටපත් වෙලා මේක මූල සත්‍ය ආරම්භක සත්‍ය අඩු වෙලා දැන් අර ගිරිමානන්ද සූත්‍රයේ තියෙන ආධිනව සංඥා කියලා. චක්කු රෝග, සෝත රෝග, ගාහන රෝග, ජීවා රෝග බලන ආස්වාදනය කරපු දේම ආධිනවයක් වෙලා. ඒ ආධිනවේ ආයෙත් වළක්වා ගන්න මහන්සියක් වෙන්න වෙලා. ආයෙත් ආස්වාදනය කරනකොට ආස්වාදනයම පවතින ආයෙත් ලබන්න ඕන එක විතරයි කරලා. මේ නිසා තමයි ප්‍රවෘත්ති විපාක වශයෙන් අවසානයේ කර්ම භවයේ සකස් වීමත් ඒ වගේම උප්පත්ති භවයේ නිසා උප්පත්තියට ඉදිරිපත් වෙන හේතුව හින්දා ප්‍රතිසන්දි විපාක ලැබීමත් කියන මේ සිද්ධ වෙන්නේ මෙන්න මේ සිද්ධිය නිසායි.
ආස්වාදනීය ආදීනමේ කියන කරුණ කෙරෙහි අපි බොහෝ කොට නුවණින් යුක්තව භාවිතා කරන්න ඕනේ, බලන්න ඕනේ, වඩන්න ඕනේ. ජීවිතය එතෙන් එකතු කරන්න ඕනේ අපි. බලන්න මේ බව අද සමාජය තුළ නොපෙනෙනකම නිසා ආස්වාදනීය හඹාගෙන ගිහිල්ලා මොනතරම් අද සමාජය තුළ හිතන්නවත් බැරි දූෂණ වෙනවද? ආස්වාදනීය හඹාගෙන ගිහින් හොරකම් වෙනවද? මිනිමරුන් වෙනවද? ඒ වගේම මත් වතුර මත් කුඩු වලට වහල් වෙලා ජීවිතේ විනාශ කරගන්නවා. මේ හැම දෙයක්ම ආස්වාදනීය ළඟම තියෙන ආදීනවේ නොපවතිනවාය කියන කරුණ පෙනෙන්නෙත් නැහැ. නැවත ආස්වාදනයේ නොපවතින්නේ ආදීනයක් ලබන්න හේතුවක් ඇති කරලා ඒ හේතුව ක්‍රියා නොවී ඉන්නේ. ආයෙත් හේතුඵල වෙනවා. මෙන්න මේ ධර්මතාවයේ නොපෙනෙනකම නිසායි. නමුත් භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ ධර්මය අපිට ක්ෂණිකව පෙනුනොත් ආදීනවය නිස්සරණයක් වෙනවා. නිස්සරණය කියලා කියන්නේ කාර්මිකයෙකුගේ කෙනෙකුගේ මගේ ක්‍රියාවක් නෙමෙයි, හේතුඵල නිරෝධයේ මේ නොවේද කියන එක. අපිට එදිනෙදා ජීවිතය තුළ මේක ජීවිතයට එකතු කරලා බලන්න පුළුවන්. ආමාශගත ආහාර වැයීගෙන යනකොට දුක් වේදනාවක් ඇති වෙනවා. දුක් වේදනා හිතක්. බලන්න හේතුවේ ඵලයක්. මගේ දුක් වේදනාව නෙමෙයි, හේතුවේ ඵලයක්. ඒ අවස්ථාවට මම ආහාර සකස් කරන්ද, බෙදන්න, අනන්ද, හපන්න, ගිලින්ද අර බලන්න ක්‍රියාසිතක් ඇති වෙනවා. අපි මගේ බඩගින්නට මම කෑවයි කීවට කලින් හිතට එකතු වෙලා අතෑරිච්ච ආකාරයක් අවස්ථාව වෙනකොට නැවත සීගැනිලා ක්‍රියාවට එනවා. හේතුවේ ඵලයක්. දැන් අර දුක් වේදනාව නැහැ, හිත නැහැ, ක්‍රියාව හිතක් නැහැ. සැප වේදනා හිතක් පහළ වුණා. ලබා දුන්නකොට නොපවතනකොටයි සැප වේදනා හිත නැහැ. අපිට එදිනෙදා ජීවිතයේ තුල ආහාර ගන්නකොට, වතුර බොනකොට, මේ ශරීරේ නාවනකොට, මේ අපහරවනකොට, අදුතරමින් මල මුත්‍රා පහ කරනකොට හේතුයේ ඵලයක් පේනවා නම් ඒ ක්‍රියාදාමයේ එතන එක්තනික වශයෙන් සාන්තති වශයෙන් නිරුද්ධ භාවයක් පෙනෙනවා නම් යම් තැනක සිහිය පහළ වෙනවා. ඒ ආකාරයට නැති වුණා නැති වෙච්ච එකේ ආකාරයක් හිතකට පහළ වෙන්න පුළුවන් මනෝද්වාරයට. දැන් මේ මොහොත වෙනකොට ඒ ක්‍රියා ඇති වෙච්ච නැති වෙච්ච එකේ අංගය, ගතිය මනස මුල් කරලා හිතට පහළ වෙනවා. මේ මනෝ විඥානය කියන්නේ යමක් දැනගන්නවා. නමුත් මනෝ විඥානයේ මන කියන වචනේ යමක් වඩන්න පුළුවන් ගතියක් තියෙනවා. වැඩෙන ගතියක් තියෙනවා. ඒ කාරණේ. ඒ වැඩෙන කාය විඥාණයෙන් දැනගන්නවා. එතකොට ශබ්දයක් ඇති වෙලා නැති වුණාට පස්සේ ශබ්දේ දෝංකාරයක් එනවා වාගේ. ශබ්දේ නෙමෙයි දෝංකාරය. ඒ නිසා උපදින දෙයක්. මේ ආස්වාස වාතයේ මුල් කොට ඇති වෙන ශක්තිය. මොකද මේ හිත ආස්වාසයෙන් තොරව කතා කරන්න බෑ. එමනම් මල කඳක් ආස්වාසයෙන් තොරව කතා කළොත් මේ බලයේ මුල් කොට යමක් රඳවන්නත් පුළුවන්, සීවලා දැනගෙන ඉල්ලකුත් වෙනවා. ඒකයි හිතේහි සංකාරස්කන්ධයේ වේගය වැඩි වෙනකොට, පාදානස්කන්ධයේ වේගය වැඩි වෙනකොට ප්‍රාස්වාස ආස්වාස වේගයත් වැඩි වෙන්නේ. ඒ වේගය අඩු වෙනකොට ආස්වාස ප්‍රාස්වාස වේගය අඩු වෙන්නේ. ඒ නිසා මතක් වෙන්නේ කලකී අවස්ථාව කියලා අපි කියවට ඒ අවස්ථාව ඉවරයි. හේතුවේ ඵලයක්, වර්තමාන හේතුවේ ඵලයක්. ඒ ආස්වාස වාතී සත්‍යින්ස වර්තමාන හේතුවේ ඵලයක් ඇති වෙනවා. ඒද නිරුද්ධ වෙනවා. මෙන්න මේ නිස්සරණය අපි අවබෝධ කළොත් සක්කාය දිට්ඨිය කැඩෙනවා. ඒ ගැන සැකයක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා, රහසකින්වත් රැවටීමක් ඇතුණේ නැහැ කියන එක කෙරෙහි සැකයක් නැහැ.
සම්මාදිට්ඨිය මුල් කොට ආර්ය මාර්ග සෝතසපත් වෙනවා. සෝතාපන්න වෙනවා. සීලපත පරාමාසය අතහැරෙනවා. මෙන්න මේ බවයි අපේ භාග්‍යවතුන් වහන්සේ වදාළා තියෙන්නේ. ඉතින් උතුම් මනුෂ්‍ය ජීවිතේ අපි වාසනාවන්ත මනුෂ්‍ය ජීවිතේ සද්ධර්මය අහලා ජීවිතේට අපි එකතු කරගෙන පරියාප්ත ධර්මයේ ප්‍රතිපත්ති කොට වාසය කළා ප්‍රතිවේදේ සාත් කරන්න ඕනේ. අපිට හැම කෙනෙකුටම එතකොට පුළුවන් ජාති ආදී දුකින්තරුතුන් නිවනින් සැනසීම සාක්ෂාත් කර ගන්නට. සාදු සාදු සාදු.